හරි. ළමයි තව ළමයි ගොඩක් සම්බන්ධ වෙන්න ඉන්නවා. හරි යාළුවන්ට කියන්නේ ක්ලාස් එක පටන් ගන්න හදන ඉක්මනට ක්ලාස් එකට ජොයින් වෙන්න කියන්නේ. හරි අපි තව පොඩි වෙලාවක් බලමු ළමයි සම්බන්ධ වෙනවා නම්. හරි ළමයි මේ වීඩියෝ ඔන් කරගත්තට කමක් නැහැ. ගොඩක් වීඩියෝස් පුළුවන් නම් ඔන් කරගන්න මට ඔයගොල්ලෝ වැඩ කරන විදිය පේනවා එතකොට. හරි. තව ළමයි සම්බන්ධ වෙනකන් අපි පටන් ගමු. හරිද? ඔයගොල්ලෝ මුලින්ම හරිද? ලියන පොතේ පළවෙනි පිටුවේ හරිද ලියන්න ලොකුවට හරි 2021 දැන් ලබන අවුරුද්දේ ඔයගොල්ලෝ 8 පන්තියේ ළමයි හරි දැන් 7 පන්තියේ ඉන්න ළමයි ලබන අවුරුද්දේ 8ට යන ළමයි හරි 2021 අවුරුද්ද ලබන අවුරුද්ද ගණිතය 8 ශ්‍රේණිය 8 ශ්‍රේණිය හරි ළමයි මට පොඩ්ඩක් කියන්න මේ කියන එක පැහැදිලිද කො හිරුණි को वीडियो कवर ऑन कर लेना रश्मि अरे वीडियो को ऑन करा अरे रश्मि मांग ये नेगर पहली बहन वादे बड़ा अतुसान बालन ओगल लमाई वीडियो ऑन कर वाला के हरी दहम मम किए ने पहली दे अतुसान पहली ना එහෙනම් නේ හරි බෝඩ් එකේ ලියලා තියෙන එක පැහැදිලිද හොයන්න පුළුවන් පේනව නේද හරි දැන් තව ළමයි ගොඩක් සම්බන්ධ වෙන්න ඉන්නවා දැන් අද ක්ලාස් එකට සම්බන්ධ වෙන්න බැරි වුණොත් මේකේ රෙකෝඩින් එක හරි මේ අද කරන ක්ලාස් එකේ මේකේ රෙකෝඩ් එක ඔයගොල්ලන්ට ගෲප් එකේ දානවා යාළුවන්ට කියන්න හරිද අපි අද ඔයගොල්ලන්ගේ ළමයි 8 ශ්‍රේණියේ පළවෙනි පාඩම හරි සංඛ්‍යා රට්ට පාඩම තමයි අද උගන්වන්නේ ඒකෙත් අද කොටසයි කරන්නේ හරි මේ පාඩම අපි සම්පූර්ණයෙන්ම ඊළඟ දවස් තමයි ඉවර කරන්නේ සම්පූර්ණ කරන්නේ හරි දැන් මේ අද කරන කොටස් ටිකත් ඉතාමත් වැදගත් හරි දැන් ඔයගොල්ලන්ට සාමාන්‍ය ළමයි දවස් දෙකක් කරනවා සතියේට හරිද දවස් දෙකක් කරනවා සතියේට ඒතකොට අද මේ ටයිම් එක මේ වෙලාව හරි ඊට පස්සේ ආයි ඔයගොල්ලන්ට තියෙන්නේ සෙන සුරාදා හරිද ඒ කියන්නේ හෙට නෙමෙයි අනිද්දා හරිද සෙන සුරාදා ආයි මේ වෙලාවටම පන්තිය 7යි ඉඳන් රෑ 9 වෙනකන් යනවා හරිද දැන් මේ විදිහ ඔයගොල්ලන්ට මම හිතන්නේ අච්චුපොත් හම්බ වෙලා නැහැනේ ඉස්කෝලේ ගියේ නෑනේ ළඟදී ගියාද නෑ හරිද මනුල හරි දැන් මේ පාඩමට අවධානය දීගෙන ඉන්න ඕනේ කරද්දී හරිද හොඳයි කියන එක පැහැදිලිද මනුලකෝ අත උස්සන්න බලන්න හරි එහෙනවනේ කියන එක හොඳයි ඔයගොල්ලන්ගේ වීඩියෝ ඔන් කරන් ඉන්න හරිද සාමාන්‍යයෙන් පැයයි විනාඩි 10ක් 15ක් යද්දි ක්ලාස් එක ඉවර කරනවා හරි ඒක දිගට ටිකක් ඉන්න අමාරුයිනේ පන්තියක ඉන්නවා වගේ නෙමෙයි ස්ක්‍රීන් එක දිහා බලන් ඉන්න ටිකක් අමාරුයි හොඳයි දැන් අද පන්තියට සම්බන්ධ වෙන්න බැරි වෙච්ච ළමයිට අනිවාර්යෙන් යාළුවන්ට කියන්න හරිද ආයි අනිද්දා සෙන්සුරාදා ක්ලාස් එකට සම්බන්ධ වෙන්න හැබැයි මේකේ වීඩියෝ එක බලන්න රෙකෝඩින් එක දානවා ගෲප් එකට WhatsApp ගෲප් එකෙන් ඕගොල්ලන්ට ලින්ක් එක දැම්මහම බලන්න පුළුවන් හරි හොඳයි අපි නම් ළමයි පටන් ගමු දැන් විනාඩි 5ක් විතර ගියානේ හරි පළවෙනි පිටුවේ ඔයගොල්ලෝ ගණිතයේ 8 ශ්‍රේණිය කියලා දාන්න 2021 අවුරුද්ද ඊළඟ පිටුව හරි දැන් පොතක් පාවිච්චි කරලා කමක් නැහැ නැත්නම් 7 පන්තියේ ඉවර වෙච්ච තැනින් පටන් ගත්තත් කමක් නැහැ හරි මේවල ළමයි ඔයගොල්ලන්ට ටියුට් එක හරි මිනෝංගොඩ එක්මී ආයතනයේ දෙන ළමයිට එක්මී ආයතනයෙන් ගන්න පුළුවන් හරිද ඒ ළමයි සාමාන්‍ය 50ක් විතර ඉන්න ඔක්කොම 8 පන්තියට සම්බන්ධ ළමයි දැන් අද මේකේ දැන් 15ක් විතර ඉන්නේ ක්ලාස් එකේ
හරිද සමහරලාට එක එක පැති වලට වහිනවා කියලා කිව්වා. ඉතින් ගොරවනවා බලන්න බෑ. තමන්නේ රෙකෝඩින් එක හරි යාළුවන්ට කියන්න දැන් ගෲප් එකේ දාන්නම්. හරිද? එතකොට ඒකත් බලන්න පුළුවන්. රෙකෝඩින් එක හැම ක්ලාස් එකකම රෙකෝඩින් එක බලන්න පුළුවන් ආයි පස්සේ ඕන වෙලාවක. හරි මේ ඔයගොල්ලන්ට කරන ක්ලාස් දිගටම දැන් අපිට ළමයි දැන් මාස තව 3ක් විතර මේ විදිහට කරන්න වෙයි. හරි මේ යන තත්ත්වෙත් එක්ක ගෙදරට වෙලා හරි පරිස්සමට ඔයගොල්ලෝ ඒ සෞඛ්‍ය උපදෙස් හරිද? ඒවා පිළිපදිමින් ගෙදර ඉඳන් හරි ඉස්කෝලේ වැඩ ටික කරන්න ඕනි. මේ ඉස්කෝලේත් මේ විදිහට උගන්වන්න පටන් ගන්න තියෙන්නේ. හරිද? මොකද දැන් ඉස්කෝලේ පටන් ගත්තත් පන්ති පටන් ගත්තත් ගොඩක් වෙලාවට ළමයි එන ගතිය අඩු වෙනවා මේ දින තත්ත්වෙත් එක්ක. හරි අපි කියන ළමයි දැන් දිගටම කොහොමත් මේ ඔන්ලයින් විදියට ටිකක් පුරු වෙන්න ඕනේ. මොකද දැන් ලංකාවේ ටිකක් මේක නුහුරු ගතියක් තිබ්බට ළමයි හරි ගොඩක් දියුණු රටවල මේ ක්‍රමේ ඉස්සරින්ම පාවිච්චි කරා. හරි සමහරවිට සීත කාලේ වලට ඉස්කෝලේ නිමාවට දීලා හරි මේ විදිහට තමයි ටීචර්ස්ලා ඒ රටවල් වල උගන්වන්නේ. ගෙදර ඉඳන් කරගෙන යන්න පුළුවන්. හරි. අපි ළමයි එහෙනම් පටන් ගමු. හිරුනි. හිරුනි මං කියන එක ඇහෙනවද? ඇහෙනවද? පැහැදිලි. හොඳයි. හදිසියෙ ළමයි දැන් ඔයගොල්ලෝ ඔහම වීඩියෝ එකේ ඉද්දී ඩිස්කනෙක්ට් වුණොත් ආයි අර ලින්ක් එකෙන්ම මේකට ජොයින් වෙන්න පුළුවන් ඈ. එහෙම වෙනවා සමහරවිට. හරිද? හොඳයි. එහෙනම් අපි ළමයි පටන් ගමු පළවෙනි පාඩම අට ශ්‍රේණියේ. හරිද? ටියුට් එක කෙහිලල්ලේ ආයතනයෙන් හරි නැත්නම් මේ අවට ළමයිට අපේ ගෙදරට ඇවිල්ලා හරි ගන්න පුළුවන්. මිනෝගොඩ කිට්ටුවේ ඉන්න ළමයි, ඒ ක්ලාස් එකේ ඉන්න ළමයි එක්මී ආයතනයෙන් ගන්න පුළුවන්. හරි. පළවෙනි පාඩම දාන්න. හරිද? සංඛ්‍යා රටා. හරි. මාතෘකාව දාන්න සංඛ්‍යා රටා. සංඛ්‍යා රටා පළවෙනි පාඩම. සංඛ්‍යා රටා හරි සංඛ්‍යා රටා පළවෙනි පාඩම. හොඳයි. හරි දැන් ළමයි ඔයගොල්ලෝ දැන් 7 පන්තියේදී දැන් ශිෂ්‍යත් පන්තියේදී 6 පන්තියේදී මේ සංඛ්‍යා රටා ගැන ඉගෙනගෙන තියෙනවා. නේ? මොකද්ද සංඛ්‍යා රටාවක් කියන්නේ? කො සංඛ්‍යා රටාවක් කියන්නේ මොකක්ද? බලන්න කියන්නේ. කවිෂ සංඛ්‍යා රටාවක් කියන්නේ මොකද්ද? ප්‍රශ්න හත්ති කට්ටිය වීඩියෝ ඔෆ් කරගන්නවා. මොකද මේ කොහිරුනි ප්‍රශ්න හත්ති කට්ටිය හැංගෙනවා. හැංගිලා හරියන්නේ නැහැ. හරි. දැන් සංඛ්‍යා රටාව ගැන ඔයගොල්ලෝ ඊට කලින් ඉගෙනගෙන තියෙනවානේ. ශිෂ්‍යත් පන්තියේ ඉඳන් හරි 6 7 පන්ති වල නේ. සංඛ්‍යා රටාවකට උදාහරණයක් කියන්න බලන්න ඔයගොල්ලෝ මේ වෙද්දි ළමයි ඉගෙනගෙන තියෙන සංඛ්‍යා රටා. මම එකක් කිව්වොත් මතක් වෙනවා. ඔව් හොඳයි කෙනෙක් කියනවා ඉරට්ටේ සංඛ්‍යා රටාව. ඉරට්ටේ සංඛ්‍යා රටාව. ඊට පස්සේ නැත්නම් දෙකේ ගුණාකාරනේ. දෙකෙන් පටන්ගෙන හරිද ආරෝහණ පිළිවෙලටනේ. ආරෝහණ පිළිවෙලට කියන්නේ එන්න විශාලත්වයේ වැඩි වෙන පිළිවෙලට. අපි ලිව්වොත් දෙකේ ගුණාකාර නේ ඉරට්ටේ සංඛ්‍යා රටාව. ඊට පස්සේ ඔත්තේ සංඛ්‍යා රටාව. තව ඔව් පහේ ගුණාකාර සංඛ්‍යා රටාව 10 ගුණාකාර. හරිද? තව ඔයගොල්ලන්ට මතකද ළමයි ඉගෙන ගත්තා හතරස් සංඛ්‍යා. හරි. ඔය යටින් මේ ඔයගොල්ලන්ට මම අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නත් පුළුවන් ඈ. හොඳයි ළමයි සමහරව උත්තර දෙනවා. හරිද? මැසේජ් එකක් විදිහට උත්තරේ දෙන්න පුළුවන් යටින්. දැන් ගණන් හදද්දී මම ප්‍රශ්න වලට උත්තර හද්දී අත්කාලා හදලා යටින් උත්තරේ දාන්න. හරි? උත්තරේ දාන්න ළමයි ඔයගොල්ලෝ දන්නවද? පුළුවන් නේ යටින් ඔතන මැසේජ් දාන්න විදිහ දන්නව නේද? දන්නේ නැහැ. චුට්ටක් ඔක කරගෙන යද්දී හුරු වෙයි. මැසේජ් වගේ බටන් එකක් ඔතන වැටෙනවාද ස්ක්‍රීන් එකේ? ටයිප් කරන්න තැන හොයාගන්න බෑනේ. දැන් අපි කලින් කරපු පන්තියේ ළමයි ගොඩක්ම දන්නවා ඒක. හරි ගොඩක් අය උත්තර දුන්නා. හරි.
ළමයි දැන් සංඛ්‍යා රටා ඕගොල්ලෝ මේ වෙද්දී ඉගෙනගෙන තියෙන සංඛ්‍යා රටා මම කීපයක් මතක් කරේ. ඔව් chat එකේ තමයි ඔය දැන් එක්කෙනෙක් දාලා තියෙන්නේ. chat කියලා එකක් තියෙනවද බලන්න යට? නැද්ද? ඔය chat කියන එක ඕගොල්ලන්ට ඔබලා මෙතනින් හරියට ටයිප් කරන්න පුළුවන්. හරි ඒක පොඩ්ඩක් උරු වෙන්න කරගෙන යන්න මම ප්‍රශ්න අහද්දී උත්තර පොතේ හදලා උත්තරේ අතින් දාන්න එපා. හරි? ටික ටික උරු වෙන්න. හරිද? එකපාරට සමහර කට්ටිය අදමයි මේ සූප් ක්ලාස් එකකට ජොයින් වෙන්නේ. සමහරවල් ඉස්කෝලේ වලත් කරලා තිබ්බ මේ වෙද්දි පටන් ගන්න. හරි. දැන් ළමයි සංඛ්‍යා රටාවක් අපි ගත්තොත් දැන් ඔයගොල්ලෝ උදාහරණ ගොඩක් අය කිව්වා මේ දෙකේ ගුණාකාර සංඛ්‍යා රටාව. නේ? දෙකෙන් පටන් අරන් ආරෝහණ පිළිවෙල. වැඩි වෙන පිළිවෙලට අපි ලියුවොත් දෙකේ ගුණාකාර. නැත්නම් ඉරට්ටේ සංඛ්‍යා රටාව. නේද? ළමයි සාමාන්‍යයෙන් අපි මේ සංඛ්‍යා රටාවක මේ සංඛ්‍යා ලියද්දී ක්‍රමාදදා වෙන් කරන්න ඕනේ. ක්‍රමාවත් දාන්න ඕනේ. සාමාන්‍යයෙන් මේක ළමයි අපිට ලියලා ඉවර කරන්න බෑනේ නේ. ලියලා ඉවර කරන්න පුළුවන්ද? බෑ. නේ? 2 4 6 8 10 12 14 ඉවරයක් වෙන්නේ නැහැ. නේ? මේ සංඛ්‍යා රටාවේ සංඛ්‍යා අපිට ලියලා ඉවර කරන්න බෑ. ලියලා ඉවර කරන්න බෑ. ඒක නිසා අපි මොකද කරන්නේ? තිප්පේලියක් දානවා අන්තිමට. නේ? සංඛ්‍යා රටාවක් ලියද්දී අන්තිමට තිප්පේලියක් දානවා. හරි. එහෙනම් ළමයි සංඛ්‍යා රටාවක් කියලා කියන්නේ මොකද්ද? මේ සංඛ්‍යා රටාව වල උදාහරණ මේ. ඈ කිසියම් රීතියකට අනුව නැත්නම් රටාවකට අනුව මේ මේකේ රටාවක් තියෙනවා නේ දෙක දෙක එකතු වෙනවා. රටාව රීතිය. හරි. කිසියම් රීතියකට අනුව ලියන ලද සංඛ්‍යා දාමයක්. සංඛ්‍යා අනුක්‍රමයක්. නේ? සංඛ්‍යා කිහිපයක්. අපි සංඛ්‍යා රටාවක් ලෙස හඳුන්වනවා. හොඳයි. පටන් ගමු. මාතෘකාව දැම්ම නේද ළමයි? සංඛ්‍යා රටා පළවෙනි පාඩම ලියන්න හැඳින්වීම. ලියන්න. කිසියම් රීතියකට අනුව ලියන ලද සංඛ්‍යා අනුක්‍රමයක්. සංඛ්‍යා රටාවක් ලෙස හැඳින්වේ. සංඛ්‍යා රටාවක් ලෙස හැඳින්වේ. හරිද? තමයි කිසියම් රීතියකට අනුවනේ රටාවකට අනුව ලියන ලද සංඛ්‍යා හරිද? අනුක්‍රමයක්. සංඛ්‍යා රටාවක් ලෙස හැඳින්වේ. හරි. එළම මම අර අහන ප්‍රශ්න දැන් දෙකෙන් ප්‍රශ්න අහනවානේ. ඒවල මම දෙන ප්‍රශ්න වල උත්තර ඕගොල්ලෝ ඔතන ඕගොල්ලන්ගේ බලන්න මේ වීඩියෝ එකේ පහළ මෝ කියලා එකක් තියෙනවද බලන්න. වීඩියෝ එකේ පහළ මෝ කියලා එකක් තියෙනවද බලන්න. ඈ නැද්ද? ඔයාලට පේනවද බලන්න. අර මියුට් කියලා තියෙනවා ස්ටොප් වීඩියෝ නේ සිකියුරිටි හරි පාස්වර්ඩ් ඊට ෂෙයා ස්ක්‍රීන් එහෙම එකක් තියෙනවා නේද බලන්න මෝ තියෙනවද නැද්ද? ඔව් මෝ කියන එකට ගියාම ළමයි chat කියලා එකක් ඇති. හම්බුනාද? හම්බෙච්ච කට්ටිය අතුස්සන් බලන්න. ඔව් මෝ කියලා එකක් ඇති. ඒක එබුවාම ළමයි තියනවාද chat කියලා එකක්. ඔව් හොඳයි. හරි. කට්ටිය දැන් මැසේජ් දානවා. හරි. මම අහන්නේ විතරයි දාන්නේ මැසේජ් එක. මෝ කියන එකට ගියාම chat කියලා එකක් ඇති. ඒකෙන් ඕගොල්ලන්ට ළමයි මැසේජ් දාන්න පුළුවන්. අහන ප්‍රශ්න වලට උත්තර. හම්බුනාද? හරි හම්බුණා. හොඳයි. හරි ඒකත් උත්තර ඉගෙන ගන්නකොට දැන් ප්‍රශ්න අහන්න උත්තර දෙන්න ඉතින්. නේද? පන්ති එක නම් එක එක නෑන් අහනවනේ. දැන් මෙතන මම අහනවා නම කියලා එතකොට උත්තරේ මෙතනින් දාන්න ඕනේ.
හරි. මට පේනවා ඔයගොල්ලෝ උත්තර දැම්මහම කවුද උත්තරේ දුන්නේ? හරිද? උත්තර දෙනාගේ නමක් වැටෙනවා. හොඳයි. හරි අපි උදාහරණ කීපයක් ලියමු ළමයි. සංඛ්‍යා රටාවකට මේ උදාහරණ රටාවල දාන උදාහරණ ලියන්න පළවෙනි එක ඉරට්ටේ සංඛ්‍යා රටාව. ඉරට්ට සංඛ්‍යා රටාව. ඉරට්ට සංඛ්‍යා රටාව. ඉරට්ට සංඛ්‍යා රටාව. හරි. ලියන්න යටින් මොනවද? හරි වෙන්නේ 2. මේ පළවෙනි පදේ 2නේ. ඔව්. 2කින් පටන් අරන්නේ ආරෝහණ පිළිවෙලට ලියාගෙන යන්න ඕනේ. වැඩි වෙන පිළිවෙලට 2 4 6 8 මේ තිප්පෙලියක් දාන්න. ඊට පස්සේ ආයෙ ඔත්තේ සංඛ්‍යා රටාව. කියන්න හරි මෙහෙම ලියන්න ඔත්තේ සංඛ්‍යා රටාව. ඔත්තේ සංඛ්‍යා රටාව. ඔත්තේ සංඛ්‍යා රටාව අපි ගත්තොත් නේ එකෙන් පටන් අරන් ආරෝහණ පිළිවෙලට නේ වැඩි වෙන පිළිවෙලට ලියාගෙන යමු. 1 දැන් ඉරට්ට සංඛ්‍යා කියන්නේ ළමයි මොනවද? දෙකෙන් බෙදන්න පුළුවන් සංඛ්‍යානේ. දෙකෙන් බෙදෙනවා. හරිද? ඔත්තේ සංඛ්‍යා දෙකෙන් බෙදන්න අමාරුයි නේ බෑනේ. නේ දෙකෙන් හරිද? බෙදා ගන්න බෑ. ඒ කියන්නේ ඉතිරි නැතුව බෙදන්න බෑ. ඉතිරි වෙනවා නේ. ඔත්තේ සංඛ්‍යාවක් දෙකෙන් බෙදුවොත් ඉතිරි වෙනවා. ඉරට්ටේ සංඛ්‍යාවක් දෙකෙන් බෙදුවොත් ඉතිරි වෙන්නේ නැහැ. හරියටම බෙදෙනවා. හරිද? දන්නව නේද? 1 හොඳයි. හරි නම් උත්තර දාලා කියනවා 1 3 කමාදලා ලියන්න 5 4 හරි 9 තිප්පේලිය. හරි තිප්පේලිය. ඔත්තේ සංඛ්‍යා රටාව. ඊට පස්සේ තව එකක් ඕන නම් අපි ලියමු පහේ ගුණාකාර නේ. පහේ ගුණාකාර සංඛ්‍යා රටාව. එකක් සංඛ්‍යා රටාවක් තමයි. පහේ ගුණාකාර. පහෙන් පටන් අරන් මේ ආරෝහණ පිළිවෙලට ලිව්වොත් පහේ ගුණාකාර සංඛ්‍යා රටාව. හරි පහේ ගුණාකාර සංඛ්‍යා රටාව. ලියන්න බලන්න. පහේ ගුණාකාර සංඛ්‍යා රටාව. පහෙන් පටන් අරන් ලියන්න වැඩි වෙන පිළිවෙලට ආරෝහණ පිළිවෙලට 5 10 නේ 15 එමණි පස්සරක් එක 10යි පස්සරක් දෙක 10යි නේ පස්සරක් 3 15යි පස්සරක් 4 20 හොඳයි උත්තර දාලා තිනවා නේ 25 මොකද ඉපේලිය දාන්න. හරිද? හොඳයි. ඔය වගේ අපිට ලියන්න හැකියි නේ. හරි එක එක සංඛ්‍යා රටා තියෙනවා. 10 ගුණාකාරනේ. හරිද? හරි. තවත් අපිට සංඛ්‍යා රටා ඉගෙන ගන්න තියෙනවා දැන් පාඩමේ ඉස්සරහට. හරි. දැනට ওই ටික අපි ලියමු. හරි. ඊට පස්සේ ළමයි දැන් මේ සංඛ්‍යා රටාවක් ලියුවාම හරිද? මේ සංඛ්‍යා රටාවක තියෙන සංඛ්‍යා අපි හඳුන්වන්නේ මොකක් කියලාද? සංඛ්‍යා රටාවේ පද කියලා. හරිද? සංඛ්‍යා රටාවක් ලියුවාම තමයි මේකේ තියෙනවා නේද මේ සංඛ්‍යා තියෙන්නේ. ඒවා අපි හඳුන්වනවා පද කියලා. ලියන්න රත් පෑනෙන් පාට පෑනකින් පාට පෑනක් නැත්නම් නිල් පෑනෙම ලියන්න. හරි මේක ලියුවා නේද? ඉවරයිනේ. ලියන්න මෙහෙම. පාට පෑනක් තියෙනවා නම් රත් පෑන පාවිච්චි කරන්න නැත්නම් නිල් පෑනෙම ලියන්න. ලියන්න සංඛ්‍යා රටාවක සංඛ්‍යා රටාවක සංඛ්‍යා රටාවක ඇති සංඛ්‍යා රටාවක ඇති සංඛ්‍යා රටාවක ඇති සංඛ්‍යා එම සංඛ්‍යා රටාවේ පද ලෙස හැඳින්වේ. එම සංඛ්‍යා රටාවේ පද ලෙස හැඳින්වේ. පද ලෙස හැඳින්වේ. පද ලෙස හැඳින්වේ.
හරි. එහෙනම් ළමයි පද කියන්නේ මොනවද? සංඛ්‍යා රටාවක් ලිව්වහම ඒකේ තියෙන සංඛ්‍යා. අපි හඳුන්වන පොදු නම මොකක්ද? පද කියලා තමයි හඳුන්වන්නේ. හරි. ඒක අමතක කරන්න එපා. හොඳයි. ඊට පස්සේ තමයි දැන් මේ ඔක්කොම අපි කියන්නේ පද කියලානේ. සංඛ්‍යා රටාවක මුලින්ම තියෙන පදයට අපි කියන්නේ පළමු පදේ කියලානේ. මුලින්ම තියෙන එකට කියන්නේ පළවෙනියක්. ඊට පස්සේ තියෙන එකට කියනවා දෙවෙනියක්. තුන්වෙනියක්. නේ? එහෙම යන්නේ පිළිවෙලට. ඕනම සංඛ්‍යා රටාවක් ලිව්වහම ළමයි මුලින්ම තියෙන පදේ අපි කියන්නේ පළමු පදේ. ආයෙ මට කියන්න ඉරට්ට සංඛ්‍යා රටාවේ පළමු පදේ කීයද? දෙක. ඉරට්ට සංඛ්‍යා රටාවේ දෙවන පදේ කීයද? 4. හොඳයි. ඉරට්ට සංඛ්‍යා රටාවේ තුන්වෙනි පදේ තුන්වෙනියට තියෙන පදේ 6. හොඳයි. ඉරට්ට සංඛ්‍යා රටාවේ හතරවෙනි පදේ 8. ඔත්ති සංඛ්‍යා රටාවේ පළවෙනි පදේ හොඳයි. 1. ඔත්ති සංඛ්‍යා රටාවේ දෙවන පදේ 3. නේ? ඔත්ති සංඛ්‍යා රටාවේ තුන්වන පදේ 5. ඔය විදිහට අපිට පද නම් කරන්න පුළුවන්. හරි ඒකත් අපි ලියන්න ඕනේ මෙහෙම අහගන්න. ඕනෑම සංඛ්‍යා රටාවක ඇති පද අනුපිළිවෙලින් පළමු දෙවන තුන්වන. මේ ඔය යනාදී වශයෙන් අපි නම් කරනවා. ලියන්න. ඕනෑම සංඛ්‍යා රටාවක ඇති පද ඕනෑම සංඛ්‍යා රටාවක ඇති පද ඕනෑම සංඛ්‍යා රටාවක ඇති පද අනුපිළිවෙලින් පළමු දෙවන තුන්වන යනාදී වශයෙන් නම් කරයි. හරි. දැන් ළමයි පොඩි අභ්‍යාසයක් කරමු. ඕගොල්ලන්ගේ දැන් අච්චු පොත් නැහැ, ටියුට් එකක් නැහැ නේ. හරි. කමක් නැහැ. මම ප්‍රශ්න දෙන්නම්කෝ. එකේ එක අභ්‍යාස දාන්න ළමයි. අච්චු පොත් කාටවත් නැහැ නේ. ටියුට් එකක් නැහැ නේ. ඔව් ටියුට් එක ළමයි දැන් ඕගොල්ලන්ට මේ ටියුට් එක හරිද අටේ පන්තියේ ටියුට් එක ගන්න පුළුවන්. හරිද මේ අර ආයතන දෙකෙන් ගන්න පුළුවන් නැත්නම් අපේ ගෙදරට ඇවිල්ුණත් ගන්න පුළුවන් ටියුට් තියෙනවා. හරි ඒවල සියලුම අභ්‍යාස ටික දාලා තියෙන්නේ. ඉතින් පොඩක් ඔයගොල්ලෝ බලන්න ගන්න කොහොමද ටියුට් එක ඇවිල්ලා. එතකොට අපිට ළමයි ටිකක් ලේසි වැඩ කරගෙන යද්දි නේ. හරි නැත්නම් ඔයගොල්ලෝ ගාව අච්චු පොතක්වත් නැහැ නේ. හරි. හොඳයි. අපි එකේ එක අභ්‍යාසය දාන්න මම ප්‍රශ්න ටික දෙන්නම් මොනම එකේ එක අභ්‍යාසය හරි. ඒක ළමයි මෙහෙමයි අහලා තියෙන්නේ මම ප්‍රශ්නේ කියවන්නම්. හරිද මේකේ දැන් ළමයි අහලා තියෙන්නේ ප්‍රශ්නාංක අපි පටන් ගමු ළමයි දෙකකින් නේ දාන ප්‍රශ්නාංක දෙක. එකේ එක අභ්‍යාසයේ ප්‍රශ්නාංක දෙක. ඒකේ දාන රෝම ඉලක්කම් එක.
ලියන්න ප්‍රශ්නේ 1ක් 9ක් අතර 1ක් 9ක් අතර 1ක් 9ක් අතර ඇති ඉරට්ට සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට හරි ලේසි ප්‍රශ්න අමාරු නෑ ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාව ලියා දක්වන්න පද පිහිටි සංඛ්‍යා රටාව ලියා දක්වන්න පද පිහිටි සංඛ්‍යා රටාව හොඳයි 1ක් 9ක් අතර තියෙන ඉරට්ට සංඛ්‍යා දැන් 1ක් 9ක් අතර කිව්වහම ළමයි 1 9 කොහොමවත් ගන්න බෑ ඉරට්ට සංඛ්‍යා නෙමෙයිනේ අල්ටර්න් දෙකක් තිබ්බොත් තමයි ඒ සංඛ්‍යා දෙක අතර තියෙන ඒවා විතරයි ගන්න පුළුවන් හැබැයි ඉරට්ට සංඛ්‍යා වෙන්නත් ඕන මොනවද ළමයි ඈ එකට වැඩි ඉරට්ට සංඛ්‍යා සහ 9ට අඩුනේ 2, 4, 6, 8 තිප්පේලියක් දානවද දැන් නෑ දැන් තිප්පේලියක් දැම්මොත් නම් ළමයි වැරදි ඇයි වැරදි අපිට කියන්නේ ළමයි 1ක් 9ක් අතර එතකොට 8න් ඉවරයි නේ ඔච්චරයි අන්න ළමයි දැන් සංඛ්‍යා රටාවක පද ලියලා ඉවර වුණොත් දැන් මේ සංඛ්‍යා රටාවේ පද ලියලා ඉවර වුණා මොකද 1ක් 9ක් අතර ඉරට්ට සංඛ්‍යානේ නේ 1ක් 9ක් අතර ඉරට්ට සංඛ්‍යා නේ එතකොට මේකේ පද ලියලා ඉවර වෙනවා. ඒ වගේ සංඛ්‍යා රටාවක් අපි හඳුන්වනවා ළමයි පරිමිත සංඛ්‍යා රටාවක් කියලා. පරිමිතයි. පද ටික ලියලා ඉවර කරලා පරිමිත සංඛ්‍යා රටාවක් කියලා හඳුන්වනවා. මොකක් කියලා තමයි පද ටික ලියලා ඉවර කරොත් අපි හඳුන්වනවා පරිමිත සංඛ්‍යා රටාවක් කියලා. එහෙනම් ළමයි පද ටික ලියලා ඉවර කරන්න බැරි නම් හරි පද ටික ලියලා ඉවර කරන්න බැරි නම් නිකන් ඉරට්ට සංඛ්‍යා රටාව කිව්වොත් 2 4 6 8 නේ 10 තිප්පේලිය නේ නිකන් මේ ඉරට්ට සංඛ්‍යා රටාව කියලා කිව්වොත් මේ පද ලියලා ඉවර කරන්න බෑ නේ මේකේ පද ලියලා ඉවර කරන්න පුළුවන් 1ක් 9ක් අතර ඉරට්ට සංඛ්‍යා හින්දා නේ එකට වැඩි 9ට අඩු ඉරට්ට සංඛ්‍යා ටික ලියුවා නම් හරි ආරෝහණ පිළිවෙලට මේ වැඩි වෙන පිළිවෙලට හැබැයි නිකම්ම ඉරට්ට සංඛ්‍යා දෙකේ ගුණාකාර කිව්වොත් පද ටික ලියලා ඉවර කරන්න බෑ. එතකොට අපි කියන්නේ ළමයි මොකද්ද? පරිමිත කියන එකේ විරුද්ධ පදේ ඔව් හොඳයි. අපරිමිත. එතකොට අපි කියනවා ළමයි අපරිමිත මේ අපරිමිතයි. ඉවර කරන්න බෑ පද ලියලා. අපරිමිත අපි ඒක ලියමු සංඛ්‍යා රටාවක් කියලා හඳුන්වනවා. හරි. රතුපැණියෙන් ඔතන ප්‍රශ්න යටින්ම ලියන්න. උත්තරේ දැන් ලියුවානේ 2 4 6 8 ලියන්න. මේ රතු බෑනෙන් තරු ලකුණක් දාලා ලියන්න. හරි ඒක වැදගත් දේවල් නේ. ලියන්න සංඛ්‍යා රටාවක පද ලියා ඉවර කළ හැකි නම් පද ලියා ඉවර කරන්න පුළුවන් නම් නේ මේ වගේ පද ටික ලියලා ඉවර කරන්න පුළුවන්. පද ලියා ඉවර කළ හැකි නම් එම සංඛ්‍යා රටාව මොකක්ද ළමයි අපි හඳුන්වන නම ලියන්න පරිමිත සංඛ්‍යා රටාවක් ලෙස හැඳින්වේ. පරිමිත සංඛ්‍යා රටාවක් ලෙස හැඳින්වේ.
පරිමිත සංඛ්‍යා රටාවක් ලෙස හැඳින්වේ. ඊට පස්සේ ආයෙ රුලක් කැල්ල ලියන්න. රුලක් කැල්ල ලියන්න. සංඛ්‍යා රටාවක පද ලියා ඉවර කළ නොහැකි නම් පද ලියා ඉවර කළ නොහැකි නම් පද ලියා ඉවර කළ නොහැකි නම් මොකක්ද ළමයි අපි කියන නම පද ලියලා ඉවර කරන්න බැරි නම් නේ හොඳයි. පද ලියා ඉවර කළ නොහැකි නම් එම සංඛ්‍යා රටාව අපරිමිත එම සංඛ්‍යා රටාව අපරිමිත සංඛ්‍යා රටාවක් ලෙස හැඳින්වේ. අපරිමිත සංඛ්‍යා රටාවක් ලෙස හැඳින්වේ. අපරිමිත සංඛ්‍යා රටාවක් ලෙස හැඳින්වේ. හොඳයි. ඒක තමයි මතක තියාගන්න පරිමිත අපරිමිත කියන එකේ තේරුම් දෙක. හරි. දැන් ඊට පස්සේ තමයි ඔතනින් පස්සේ අපිට දැන් තම පොඩි ප්‍රශ්නයක් ඕකෙම අපි රෝම ඉලක්කම් එක විතරයි ඉගෙන රෝම ඉලක්කම් දෙක නේ ගානේ. රෝම ඉලක්කම් එක අපි කරේ 1ක් 9ක් අතර ඇති ඉරක්කේ සංඛ්‍යා. හරි. රෝම ඉලක්කම් දෙක. හරි. දෙවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් දෙක ලියා ගන්න. 6 සිට 36 තෙක් 6 සිට 36 තෙක් ඇති 36 තෙක් ඇති හයේ ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාව ලියා දක්වන්න. හරි. 6 සිට 36 තෙක්. 6 සිට 36 තෙක්. උත්තර ටක් ගාලා ළමයි දාන්න බලන්න යටි. 6 සිට 36 තෙක්. සිට තෙක් කිව්වොත් ළමයි නේද? පටන් ගන්න සංඛ්‍යාවයි අවසාන සංඛ්‍යාවයි ගන්න පුළුවන් 6 ගුණාකාර වෙනවනම්. නේ? දැන් 6යි 36යි 6 ගුණාකාර වෙනවනේ. එහෙනම් ළමයි 6 ඉඳන් අරන් අපිට ලියන්න පුළුවන්. 6 නේ එන්න වැඩි වෙන පිළිවෙලට. ආරෝහණ පිළිවෙල. කියන්නේ එන්න වැඩි වෙනවා. මේ ආරෝහණ කිව්වොත් වැඩි වෙනවා. අවරෝහණ කිව්වොත් එන්න අඩු වෙන්න ඕනේ. හරි 6 මේ 6 වරක් 1 6යි 6 වරක් 2 12යි 6 වරක් 3 18යි මේ 6 වරක් 4 24යි 6 වරක් 5 30යි 36 තෙක් 36 6 ගුණාකාරයක් කියලා ගන්න පුළුවන්. 6 වරක් 36යි. හරිද? ඔව්. ගොරවනවා නේද? හොඳයි. එහෙම වුණොත් දැන් සමහර කඩිය වල දැන් මේ පැත්තට ටිකක් ගොරවනවා. හරිද? මේකේ රෙකෝඩින් එක දානවා. හරිද? ඒක ඇතුවක් නැහැ. දැන් බලා ගන්න බැරි නම් රෙකෝඩින් එක උනත් බලන්න පුළුවන්. හරි මේ සම්පූර්ණ මේ පැයයි විනාඩි 30ක් විතර යන්නේ. ඒක රෙකෝඩින් එක ඔයගොල්ලන්ට පස්සේ බැලුවේ හැකියි.
හරි හෙට මම WhatsApp group එකට දැම්මහම ඒකෙන් බලන්නත් පුළුවන්. කොහොමද යාළුවන්ට කියන්නේ අද ළමයි සෑහෙන ප්‍රමාණයක් අඩුයි. ළමයි 50ක් විතර ඉන්න ඕනේ 10 දෙනා ඉන්නේ. නේ? හරි පළවෙනි දවසනේ දැන් අද ක්ලාස් එකට සම්බන්ධ වෙච්ච බැරි අයට ඉස්කෝලේ යාළුවන්ට පන්ති එන අයට ඔක්කොම කියන්න හෙට නෙමෙයි අනිත්දා. හරිද මේ පාඩමේ ඉතුරු ටික කරනවා සම්පූර්ණ කරනවා පාඩම. සියසුරාදා මේ වෙලාවට තමයි කරන්නේ. හරිද? යාළුවන්ව දැනුවත් කරන්න. දැන් මේක අද බලන්න බැරි වෙච්ච අය ඉන්නවා නම් ඒගොල්ලන්ට බය වෙන්න ඕනේ නැහැ රෙකෝඩින් එක මෙල්ල වෙන්නේ. අර group එකට අපි දානවානේ WhatsApp group එකට ළමයි. හරි මොනවා හරි ගැටලුවක් තිබ්බොත් කෝල් එකක් හරි දීලා අහන්න මගෙන්. හරිද? ප්‍රශ්න තියාගෙන ඉන්න එපා. හොඳයි. හරි දැන් ගොරෝන කට්ටිය මේ පැත්තේ ගොරෝන කවුරු හරි ඉන්නවා නම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් බලන්න බෑ. විදුලි කොට අද නේද? ඈ අපුණක් කරගෙනුත් එහෙම. හරි. ඒකින්ද පස්සේ හරි රෙකෝඩින් එක බලන්න පුළුවන්. මේ කරන එක රෙකෝඩ් කරනවා. හරි. ඊට පස්සේ තමයි උත්තර හොඳයි කට්ටිය අරන් තිබ්බා. රෝම ඉලක්කම් 3. හරි. රෝම ඉලක්කම් 3 ලියන්න. ප්‍රශ්නාංක දෙකේ රෝම ඉලක්කම් 3. 7ට වැඩි ඉරට්ට සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට 7ට වැඩි ඉරට්ට සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාව ලියා දක්වන්න. ඔව්. දැන් අන්න එක ටුට්ටක් මේ විශේෂයිනේ. 7ට වැඩි ඉරට්ට සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට. ඒක ළමයි ඉවරයක් නෑ නේද? ඉවරයක් නැත්නම් ළමයි අපි අන්තිමට තිප්පේලියක් දාන්න ඕන. හොඳයි උත්තර දාලා තිබ්බා. 7ට වැඩි ඉරට්ට සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට 7ට වැඩි නේ 8ෙන් පටන් ගන්න. 8 10 12 14 මේ දිගටම ලියන්න ඕනේ තිප්පේලියක් දාන්න. හරි තිප්පේලියක් දාන්න. හොඳයි උත්තර අරන් තියෙනවා කට්ටිය. හරි ඊළඟට ඊට පස්සේ රෝම ඉලක්කම් 4. ඔව් දැන් මෙන්න මේක මතක නැති වෙදි ගොඩක් අයට. රෝම ඉලක්කම් 4. ළමයි ප්‍රථමක සංඛ්‍යා. නේ ප්‍රථමක සංඛ්‍යා කියද්දී ඔන්නකින් මතක නැහැ. හරි ලියන්න. දෙකෙන් පටන්ගෙන ප්‍රථමක සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට දෙකෙන් පටන්ගෙන හරි දෙකෙන් පටන්ගෙන ප්‍රථමක සංඛ්‍යා නේ සමහර අයට මතක ඇති ප්‍රථමක සංඛ්‍යා කියන්නේ මොනවද කියලා සමහර අයට මතක නැතුව ඇති. හරි කලින් ඉගෙන ගත්ත ඒවානේ. ප්‍රථමක සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාව ලියා දක්වන්න. ඔව් හොඳයි. හරි කීප දෙනෙක් උත්තර දාලා තිබ්බා. පද පිහිටි සංඛ්‍යා රටාව ලියන්න. ළමයි මොනවද ප්‍රථමක සංඛ්‍යා කියන්නේ? ප්‍රථමක සංඛ්‍යා කියන්නේ මොනවද? සාධක දෙකක් පමණක් තියෙන සංඛ්‍යා නේද? සාධක දෙකක් පමණක් තියෙන සංඛ්‍යා. ඔව්. අතපැනේ ලියන්න මතක නැහැ නේද සමහර අයට? අතපැනේ ලියා ගන්න. සාධක දෙකක් පමණක් ඇති සංඛ්‍යා. ප්‍රථමක සංඛ්‍යා ලෙස හැඳින්වේ. සාධක දෙකක් පමණක් ඇති සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යා ලෙස හැඳින්වේ. තමයි සාධක දෙකක් පමණයි තියෙන්නේ ප්‍රථමක සංඛ්‍යාව වලට. දැන් සාධක කියන්නේ මොනවද? මේක සාධක කියවම සමහර අයට මතක නෑ. සාධකයක් කියලා කියන්නේ මොකද්ද?
කිසියම් සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදන්න පුළුවන් නම් මේ එම බෙදන සංඛ්‍යාව අපි අර සංඛ්‍යාවේ සාධකයක් ලෙස ගන්න ඕනේ. දැන් උදාහරණයක් 10 සාධක. 10 සාධක ලියන්න කිව්වොත් මොනවද ලියන්නේ? 10 ඉතිරි නැතුව බෙදන්න පුළුවන් සංඛ්‍යාවක්. මේ 10 අපිට එකෙන් බෙදන්න පුළුවන්. මේ 10 දෙකෙන් බෙදන්න පුළුවන්. 10 පහෙන් බෙදන්න පුළුවන්. 10 10න් බෙදන්න පුළුවන්. නේ? දැන් මම පහේ සාධක ලියන්න කිව්වොත් පහේ සාධක ලියන්න කිව්වොත් පහ බෙදන්න පුළුවන් එකෙන්. සහ පහ බෙදන්න පුළුවන් පහෙන්. අන්න. සාධක දෙකයි තියෙන්නේ පහට. එහෙනම් පහ ප්‍රථමක සංඛ්‍යාවක්. ඊට පස්සේ දෙකේ සාධක. ළමයි දෙක බෙදන්න පුළුවන් කීයෙන්ද? එකෙන් පුළුවන් දෙකෙන් පුළුවන්. වෙන වලින් බෙදන්න බෑ. මේ දෙක ප්‍රථමක සංඛ්‍යාවක්. ළමයි එක කියන එක ප්‍රථමක සංඛ්‍යාවක්ද? නෑ. ඇයි ඒ? මොකද එකට තියෙන්නේ එක සාධකයක් විතරයි. නේ එකේ සාධක ලියන්න කිව්වොත් මොනවද එන්නේ? එක බෙදෙන්නේ එකෙන් විතරයි. එක ප්‍රථමක නෙමෙයි. දෙක ප්‍රථමක තුන බෙදන්න පුළුවන් වෙන්නේ නේද? එකෙනුයි තුනෙනුයි විතරයි. තුන ප්‍රථමක. හතර ගත්තොත් සාධක ගොඩක් එනවානේ. එකෙන් බෙදෙනවා, දෙකෙන් බෙදෙනවා, හතරෙන් බෙදෙනවා. සාධක තුනක් එනවා. නේ? හතර ප්‍රථමක නෙමෙයි ඈ. හතර ප්‍රථමක නෙමෙයි. වැරදි. පහ ප්‍රථමක. පහ බෙදෙන්නේ එකෙනුයි පහෙනුයි විතරයි. 6 ප්‍රථමක නෙමෙයි. ඇයි ඒ? සාධක දෙකට වැඩි. 6 එකෙන් බෙදෙනවා, දෙකෙන් බෙදෙනවා, තුනෙන් බෙදෙනවා, 6ෙන් බෙදෙනවා. 7 ප්‍රථමක. 8 ප්‍රථමක නෙමෙයි. නේ 8 එකෙන්, දෙකෙන්, 4ෙන්, 8ෙන් බෙදෙනවානේ සාධක ගොඩයි. ළමයි 9 ප්‍රථමකද? නෑ. එකෙනුත් බෙදෙනවා 9, තුනෙනුත් බෙදෙනවා 9ෙනුත් බෙදෙනවා. සාධක 3යි. 10ක් නෑ. ආයි 11 නේ. හොඳයි ලියමු. අපිට කියලා තියෙන්නේ දෙකෙන් පටන් අරන් ආරෝහණ පිළිවෙලට. ප්‍රථමක සංඛ්‍යා රටාව ලියන්න. හරි දෙකෙන් පටන් ගමු. හොඳයි ගොඩක් ඒවා කිව්වනේ. ප්‍රථමක සංඛ්‍යා ටිකනේ 2. ඊට පස්සේ 3 නේ කමාදලා ලියන්න 5 7 9 නේ 11 නේ 13 නේ මේක ඉවරයක් වෙන්නේ නැහැ නේද? ඒකින්ද තිප්පේලියක් දාන්න. තිප්පේලියක් දාන්න. හරි තිප්පේලියක් දාන්න. හොඳයි. එනි රේත්මාද හරි. හොඳයි. හරි එතනින් මේ අභ්‍යාස ළමයි අපි එතනින් ඉවර කරමු. එක අභ්‍යාසේ. හරි මම පොඩි මේ අමතර ප්‍රශ්නයක් දෙන්නම්. අභ්‍යාස එතනින් ඉවරයි. එක අභ්‍යාස ඉවරයි. මෙන්න මේ ප්‍රශ්න ලියා ගන්නවා. හරි. ලියන්න මේක ප්‍රශ්නයක්. හරි 100 95 ගමා තිප්පේ කියන. ලියන්න. තමයි මේක සංඛ්‍යා රටාවක්ද නැද්ද? තමයි සංඛ්‍යා රටාවක හැමතිස්සෙම ආරෝහණ පිළිවෙලටම තියෙන්න ඕනේද? කියන්න බලන්න. සංඛ්‍යා රටාවක් ගත්තාම පද ආරෝහණ පිළිවෙලට තියෙන්න ඕනද? එහෙම නැහැ නේ. නේ? අවරෝහණ පිළිවෙලට තියෙන්නත් පුළුවන්. දැන් මේකේ ළමයි එන්න විශාලත්වය අඩු වෙනවා. අවරෝහණ පිළිවෙලට තිබ්බත් එකයි ආරෝහණ පිළිවෙලට තිබ්බත් එකයි. හරි සංඛ්‍යා රටාවක පද ආරෝහණ පිළිවෙලට තියෙන්නත් පුළුවන්, අවරෝහණ පිළිවෙලට තියෙන්නත් පුළුවන් නේ. එන්න විශාල වෙන්නත් පුළුවන්, එන්න කුඩා වෙන්නත්. මේක සංඛ්‍යා රටාවක් නේ. පහ අඩු වෙනවා. කියන්න ප්‍රශ්නේ 100 95 90 85 තිප්පේලියක්. පහේ බදහමින් අවරෝහණ මේක මේ අවරෝහණ තමයි නේද පහ අඩු වෙන්නේ මේක ලියන්න මේ ප්‍රශ්න 100 95 90 85 නේ හරි තිප්පේලියක් සංඛ්‍යා රටාවේ පළමු පදය දෙවන පදය තුන්වන පදය ලියන්න
හරි. යටි මෙන්න මෙහෙම ලියා ගන්න තමයි. උත්තරේ යටි මෙහෙම ලියන්න ඕනේ. මේ සංඛ්‍යා රටාවේ පළමු පදේ කීයද? දෙවන පදේ කීයද? තුන්වන පදේ කීයද? ඉස්සරහින් ලියන්න. හරි. තමයි ඉස්සෙල්ලාම තියෙන පදේ තමයි පළමු පදේ. හොඳයි. උත්තර කටින් දාලා දෙනවා තමයි. පළමු පදේ 100යි. හරි. දෙවෙනියට තියෙන පදේ කීයද? 95යි. තුන්වෙනියට තියෙන පදේ 90. හරි. හරි දාගන්න. හරි. ගොඩක් වීඩියෝ එක ඔෆ් නාද? ටිකක් ඒ වගේ දේවල් මේනවා හරිද? හරි. ළමයි මම කියන එක දැන් ඇහෙනවද පුතට බලන්න? කොහොම? හැමෝම වීඩියෝ ඔෆ් කරන් දින්නේ මට පේන්න බලන්න. හිරුනේ දැන් ඇහෙනවද? චුට්ටක් නැතුව ගියාද වීඩියෝ එක? ඈ? පොඩි වෙලාවකට නැතුව ගියා. ඔව් හරි. ඒ වගේ ලාට බය වෙන්න එපා යන්න එපා කොහෙවත් ඈ. හරිද? සර්ට මොකද උනේ? එකපාරට අතුරුදහන් වුණා. හරි. ඒක ඕගොල්ලන්ටත් වෙන්න පුළුවන්. ඒක තාක්ෂණික දෝෂ වෙනවනේ කරගෙන යද්දී. හරි. ගොරවන සද්දෙත් එහෙම නේද? මේ පැත්ත චුට්ටක් ගොරවනවා. හරි. මේක කිව්ව නේද? හරිනේ. හොඳයි. පොඩක් අර බොඳ වෙන ගතිය සමහරවිට ආවට ගැටලුවක් නැහැ. ඒකෙන් හරියනවා ඈ. හරි. ඊළඟට හොඳයි. දැන් සංඛ්‍යා රටාවක් කියන්නේ මොකක්ද? සංඛ්‍යා රටාවක මේ පද කියන්නේ මොනවද? හරි ඒ ටික හරියට තේරුම් ගන්න ඕනේ. ඒ ටික පැහැදිලිද? හරි. තව පොඩි අමතර ප්‍රශ්නයක් ලියන්න. ඔව් ගොරවනවා නේද ඒක තමයි. හරි. ලියන්න මෙහෙම. එකේ සිට 36 දක්වා එකේ සිට ප්‍රශ්නයක් වගේ එකේ සිට 36 දක්වා 36 දක්වා සම චතුරාර්ය සංඛ්‍යා බලමු කාටද මතක කියලා එකේ සිට 36 දක්වා සම චතුරාර්ය සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට එකේ සිට 36 දක්වා සම චතුරාර්ය සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාව ලියන්න. හරි. දැන් ටිකක් බලන්න මේ සම චතුරාර්ය සංඛ්‍යා කියන්නේ මොනවද? මේවා ඔයගොල්ලෝ කලින් ඉගෙන ගත්තා තේරෙන්නේ. මතකද දන්නේ නැහැ. හොඳයි උත්තර දාලා තියෙනවා. හැබැයි ඒ උත්තර වල සමහර තැන් වල පොඩි වැරදිත් තියෙනවා. එකේ සිට 36 දක්වා කියලා නේද ළමයි. තමයි දක්වා කියවහම අන්තිම ඉලක්කම ගන්නවද? තෙක් කිව්වොත් ගන්නව නේද? දක්වා කිව්වොත් ගන්නවද නැද්ද කියන්නේ? මේ දැන් මේකේ අපිට අවස්ථා තුනක් තියෙනවා ළමයි. දැන් ආල්ටාන් දෙක තිබ්බොත් නේ පළවෙනිය ගන්නෙත් නෑ අන්තිමය ගන්නෙත් නෑ. හරිද? සිට තෙක් කිව්වොත් පළවෙනියක් ගන්න පුළුවන් අන්තිමයක් ගන්න පුළුවන්. අහු වෙනවනම්. හැබැයි නේද? සිට දක්වා කිව්වොත් පළවෙනිය ගන්න පුළුවන් අන්තිමේ අපි ගන්නෙ නෑ ළමයි නේ. දක්වා කිව්වහම මෙතන ඉන්න එක්කෙනා ගන්නෙ නෑ. අහු වුණත් ගන්නෙ නෑ. හරිද? පළවෙනිය ගන්නවා අහු වෙනවා. හරි. දැන් මම අහන්නේ ඕගොල්ලන්ගෙන් ළමයි සම චතුරාර්ය සංඛ්‍යා මතකද?
නැත්නම් අපි කියනවා වර්ග සංඛ්‍යා කියලා නේ. වර්ග සංඛ්‍යා කියලා කියනවා. මොනවද මේ සංඛ්‍යා? අර ඕගොල්ලන්ට මතක සංඛ්‍යාවක් අපි ගෝල මගින් නිරූපණය කරමු. අපිට සම චතුරාශ්‍රය ඇඳලා පෙන්නන්න පුළුවන් නම් නේ සම චතුරාශ්‍රය හොඳයි මතකයි. හරි. නේ සම චතුරාශ්‍රය මගින් නිරූපණය කරන්න පුළුවන් නම් එම සංඛ්‍යා අපි සම චතුරාශ්‍ර සංඛ්‍යා කියලා හඳුන්වනවා. එක කියන සංඛ්‍යාව අපි නේ ගෝල එකක් ඇඳලාම සම චතුරාශ්‍රයක් ඇඳලා. ආයි කීයද? 4 නේ 4 ගත්තාම ළමයි ගෝල 4ක් ඇඳලා සම චතුරාශ්‍රයක් ඇඳලා. ආයි කීයද? ඊට පස්සේ ඔව් 9 හොඳයි. 9. මේ බෝල 9කින් අපිට සම චතුරාශ්‍රයක් ඇඳලා. ඊට පස්සේ කීයද? මම දිගට මදින්නේ නැහැ 16 නේ. මේක පොඩි රටාවක් පේනවා ඕගොල්ලන්ට නේ. එක එක පේලි ගන්න මේ බෝල පේලි ගන්න වැඩිත් වෙනවා. පේලියක තියෙන බෝල ගන්නත් එන්න වැඩි වෙනවා. බෝලි ගන්න නේ 16. බෝල 16කින් සම චතුරාශ්‍රයක් ඇඳලා. මෙන්න මේවට අපි ළමයි කියනවා සම චතුරාශ්‍ර සංඛ්‍යා කියලා. හරි සම චතුරාශ්‍ර හරියටම ඇඳලා. හරි. සම චතුරාශ්‍ර සංඛ්‍යා. මේක තමයි රටාවක් තියෙනවා බලන්න. එක කියන එක එන්නේ එක්වරක් එක. එකයි නේද? 4 කොහොමද එන්නේ? දෙවරක් දෙක. 4යි. ඊට පස්සේ 9 එන්නේ 3 වරක් 3. මෙන්න රටාව වෙනවා. හරිද? 16 එන්නේ 4 වරක් 4. එහෙනම් මට කියන්න ඊළඟට එන සම චතුරාශ්‍ර සංඛ්‍යාව වෙන්නේ කීවරක් කීයද? කොහොමද? 5 වරක් 5. ඒ කියන්නේ කීයද? 25යි. ඊට පස්සේ එන්නේ 6 වරක් 6 36යි. 36 කියන එකත් සම චතුරාශ්‍ර සංඛ්‍යාවක් වුණාට මම ඕගොල්ලන්ට ප්‍රශ්න දුන්නේ 1 සිට 36 දක්වා තියෙන. ඒකෙන්ද උත්තරේට 36 ලියන්න එපා. නේ? හරි. මෙන්න මේක පොඩ්ඩක් දාගන්න උතන පොතේ සම චතුරාශ්‍ර සංඛ්‍යා මේ බෝල මෙහෙම ඇඳලා ඉස්සරහින් මෙහෙම ලියා ගන්න. ඒතර ඔයගොල්ලෝ ලියන්න ඕන ළමයි 1 සිට 36 දක්වා කිව්ව හින්දා 1කම 4කම මේ ඊට පස්සේ 9 ඊට පස්සේ කම දාන්න 16කම 25 දක්වා විතරක් ලියන්න. 25 වෙනකන් ලියන්න 36 ලියන්න එපා. 36 සම චතුරාශ්‍ර සංඛ්‍යාවක් තමයි ගාන කියලා තියෙන්නේ 1 සිට 36 දක්වා. දක්වා ගියාම අපි අර ඒ ඉලක්කම ගන්නෙ නෑ. හැබැයි 36 සම චතුරාශ්‍ර සංඛ්‍යාවක් තමයි. හරි? හරි මේ ටික මේ විදිහටම පොතේ ලියා ගන්නකො. ලියලා උත්තරේ අපි ලියන්න. 1කම 4කම 9කම 16කම 25. දැන් මේක පරිමිත සංඛ්‍යා රටාවක් නේ. ලියලා ඉවරයි. කම දාන්න එපායි. මේ අගින් තිත් දාන්න එපායි. ඔතන ඉවරයි. හරි. ඉවරයි. ඉවරද හිරුනි? ඉවරයි. බඩගිනිද? ඔව් තා. කවන්නේ. බඩගිනි. තා පොඩි වෙලාවක් තියෙනවා. බඩගිනි කිව්වම නැහැ කට්ටියට. බොරු කියන්නේ බඩගිනිද? නිදිද මන්ද කොහොමද කට්ටිය? සමහර ළමයි පටන් ගන්න ඉන්නවා ඉවර වෙද්දි මේසයට ඇඳ යට නිින්ද ගිහිල්ලා. ඔව්. කැමරා ඔෆ් වීඩියෝ ඔෆ් කරන් ඉන්න කට්ටිය මම බැලුවේ ඉන්නවද කියලා. හොඳයි. නිදි නෑ නේද කවුද? අහගෙන ඉන්න ඕනේ. හරි. ගණන් ටික දෙද්දි හදන්න ඕනේ. ලියන්න ඕනේ. හරි. හරි ප්‍රබෝධයෙන් උද්‍යෝගයෙන් ඉන්න ඕනේ. හරි. මේක ලියවද ඉවරද? දැන් මෙතන අපි 36 දැන් ගන්න එපා. මොකද ගාණ කියලා තියෙන්නේ 36 දක්වා තිබුණින්ද 36 ලියන්න එපා. හරි උත්තරේ. ඊට පස්සේ තව එකක් ඔය වගේ තිබ්බ මොකද්ද? සම චතුරාශ්‍ර සංඛ්‍යා වගේ තව සංඛ්‍යා වර්ගයක් තියෙනවා මොනවද? ත්‍රිකෝණ සංඛ්‍යා. අයින් කියන්න බැහැ. හරි. ඊට පස්සේ ලියන්න ප්‍රශ්නයක්. ඊළඟ ප්‍රශ්නේ ලියන්න. එකේ සිට
25 තෙක් එකේ සිට 25 තෙක් පද පිහිටි සංඛ්‍යා රටාව ආරෝහණ පිළිවෙලට ලියන්න. හරි. දැන් බලන්න කාටද මතක කියලා බලමු. ත්‍රිකෝණ සංඛ්‍යා ඔයාලා යටින් දාන්න බලන්න උත්තර. තාම නෑ කවුරුත් දැම්මේ නේද? හරි එකේ සිට 25 තෙක් කිව්වහම 25 ගන්න පුළුවන්. හැබැයි 25 ත්‍රිකෝණ සංඛ්‍යාවක් කියලා බලන්න ඕනේ. ත්‍රිකෝණ සංඛ්‍යාවක් නෙවෙයි නම් 25 ගන්න බෑ. එකේ සිට 25 තෙක් මේ පද පිළිදි ත්‍රිකෝණ සංඛ්‍යාව ආරෝහණ පිළිවෙලට ලියන්න ඕනේ. හරි උත්සාහ කරන්න බලන්න. හරි කවුද? කවිෂ අනුහස් නේද? හරි උත්තරේ හරි. ඊට පස්සේ සසිදි උත්තරේ හරි. හිරුනි හරි උත්තරේ. උත්සාහ කරන්න බලන්න ත්‍රිකෝණ නේද? ත්‍රිකෝණ ඇඳලා කට්ටිය බලනවා නැති බෝලද දාන නේද? ඈ හරි. එක අහු වෙනවා නේද? එකකින් බෝලයක් එකට අපි බෝලයක් ඇන්දොත් ත්‍රිකෝණයක් ඇන්නේ ඒ තමයි. එක තමයි කුඩාම ත්‍රිකෝණ සංඛ්‍යාව. ඒ වගේම එක කියන සංඛ්‍යාව කුඩාම සම චතුරස්‍ර සංඛ්‍යාවක් වෙනවා. ඊට පස්සේ තමයි අපිට ත්‍රිකෝණයක් ඇඳලා හැකි බෝල කීයකින්ද? 3කින්නේ. අන්න 3. ඊට පස්සේ බෝල කීයකින්ද? ඔව් මේකේ පොඩි රටාවක් වෙනවා බලන්න. අර උඩ එක මෙතෙන්ට ඇවිල්ලා ඊළඟ පේළියේ බෝලයක් වැඩි කරන්න. උඩ පේළියට වඩා. මේකේ බෝල දෙකක් තිබ්බනම් මේකට බෝල 3ක් දාලා වැඩි කරන්න. ඒ කියන්නේ බෝල ඔක්කොම කීයක් වෙනවද? 6ක් වෙනවා. 6 කියන එක ත්‍රිකෝණ සංඛ්‍යාවක්. ඊළඟ එක ගත්තොත් මේකට තායි බෝල පේළියක් දාන්න. කලින් පේළියේ තිබ්බ බෝල ගන්නට වඩා එක බෝලයක් වැඩි කරන්න. එතන බෝල ඔක්කොම කීයක් වෙනවද? 10ක් වෙනවා නේ. බෝල ඔක්කොම 10යි. හොඳයි. දැන් උත්තර අරන් ගොඩක් අය. ඊට පස්සේ ආයේ මම දැන් ඔක්කොම අඳින්න යන්නේ. බෝල ඇඳලා දින්නේ නමටද උඩ. හරි බෝල ඇඳලා බලන්න බෝල. හරි. බෝල ඇඳලා බලන්න. ඒකේ බෝල කීයක් වෙනවද? ඔක්කොම 15ක් වෙනවා නේ. මේක ගොඩක් රටාවක් තියෙනවා. හොයා ගන්න පුළුවන් රටාව. මොකක්ද රටාව? දැන් ඊළඟ එකක් බෝල ඇඳලා ගන්න පුළුවන්. ඒත් බෝල අඳින්න ඕනේ නැහැ. කොහොමද ගන්නෙ? ඔබට බලන්න මෙන්න මේක දැන් පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව එකනේ. ඕකට දෙකක් එකතු කරාම තමයි ඊළඟ ත්‍රිකෝණ සංඛ්‍යාව වෙන්නේ. 3නේ. ඕකට 3ක් එකතු කරාම තමයි ඊළඟ ත්‍රිකෝණ සංඛ්‍යාව. ඕකට 4ක් එකතු කරාම තමයි 6ට 4ක් එකතු කරාම තමයි ඊළඟ එක. 10ට 5ක් එකතු කරාම තමයි ඊළඟ ත්‍රිකෝණ සංඛ්‍යාව. 15ට එනම් කීයද? 6ක් එකතු කරාමනේ. බලන්න අර එකතු කරන සංඛ්‍යාව එකින් එක එන්න වැඩි වෙනවා. දෙකක් එකතු කරා, තුනක් එකතු කරා, හතරක් එකතු කරා, පහක් එකතු කරා. 15ට 6ක් එකතු කරාම කීයද? 21යි. ඊළඟ එක 21ට කීයද? 7ක් එකතු කරාම අන්න ඊළඟ ත්‍රිකෝණ සංඛ්‍යාව කීයද? 28යි. දැන් අපිට එච්චර ලියන්න ඕනේ නැහැ.
අපිට කිව්වේ 1 සිට 25 දෙකනේ. මේක අපිට පැත්තකින් ගියමු. තව දෙයක් ළමයි ඔන්න බලන්න. එක කියන්නේ එකම තමයි. 3 කියන එක ළමයි අපිට එනවා 1 ඉඳන් 2 දක්වා සංඛ්‍යාවල එකතු වීම නේ. 1 2 එකතු වුණාම 3යි. මෙතන නම් එක විතරයි. තුන්වන දැන් මේ පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවනේ. මේ දෙවන ත්‍රිකෝණ සංඛ්‍යාව. මේ තුන්වන ත්‍රිකෝණ සංඛ්‍යාව කියන්නේ 1 ඉඳන් 3 තෙක් තියෙන පූර්ණ සංඛ්‍යා ටික එකතු කරාම 6ට එනවා. බලන්න එහෙම කතාවක් තියෙනවා. හතරවන ත්‍රිකෝණ සංඛ්‍යාව ගත්තී 1 ඉඳන් 4 තෙක් තියෙන සංඛ්‍යා ටික පූර්ණ සංඛ්‍යා ටික එකතු කරාම එනවා 10යි. බලන්න හරියට. එහෙමත් අපිට ගන්න පුළුවන්. හරිද? පස්වන ත්‍රිකෝණ සංඛ්‍යාව ගත්තී 1 ඉඳන් 5 තෙක් තියෙන පූර්ණ සංඛ්‍යා ටික එකතු කරා නම් හරියි. හයවන ත්‍රිකෝණ සංඛ්‍යාව ගත්තී 1 ඉඳන් 6 තෙක් තියෙන පූර්ණ සංඛ්‍යා ටික එකතු කරන්න. ඔය ටික හොඳට ලියා ගන්න පැහැදිලිව. හරිද? ඔය විදිහට අපිට ගන්න පුළුවන්. හරි මේක සම්පූර්ණයෙන්ම මම ලියලා අපි ඊට පස්සේ උත්තරේ ලියමු 1, 3, අන්තිමට 6, 10, 15, 21. 28 ලියන්න බෑ. 25ට වැඩිනේ නේ. 1 සිට 25 දෙක කිව්වහම අපිට 1, 3, 6, 10 ක්‍රමානුසාර ලියන්න යන්න අන්තිමට. මේක ඉස්සෙල්ලා ලියන්න කොහොමද? මේකත් ලියලා මේකත් ලියන්න. හරි. ඉවරද? ලියුවද? ඔච්චර ඉක්මනට කොහොමද ලිව්වේ? ඈ? මම මෙහෙම කියලා ඉවරයි දෙක ලියලා ඉවරයි. කොහොම බලන්න උත්සල පෙන්නන්න ලියුවද කියලා බලන්න. හරි. එළම අපි හෙට අලුත් 6 පන්තිය සහ 7 පන්තිය පටන් ගන්නවා. නංගිල මල්ලා ඉන්නවා නම් දැනුවත් කරන්න. මේ සැරේ ශිෂ්‍යත ලියු ළමයි ඉන්නවා නම් දැනුවත් කරන්න. 6 පන්තිය හෙට හවස 6 ඉඳන් 7:30 වෙනකන් තියෙනවා. ඊට පස්සේ අලුත් 7 පන්තිය 7:30 ඉඳන් 9 වෙනකන් තියෙනවා. ඔයගොල්ලන්ට ආයි මේ පාඩමේ ඉතුරු ටික නේ සම්පූර්ණ කරනවා පාඩම ඊළඟ දවසේ. ඒ කියන්නේ සෙනසුරාදා. හෙට නෙමෙයි අනිද්දා. යාළුවන්ට කියන්නේ දැන් අද පන්තියේ සහභාගී වෙච්ච ළමයි ප්‍රමාණය ඉතාමත් නේ ටිකයි ඉන්නේ. 10 දෙනයි දැන් ඉන්නේ. හරි 10ක් 11ක් නේ කියන්නේ 12ක් විතර ඉතියා. හරි කට්ටියක් අර ගොරෝන හින්දා පොඩි ගැටලුවක් කියලා තිබ්බා. හරි. ළමයි 50ක් විතර ඔක්කොම ඉන්න ඕනේ. ඉතින් සමහර ළමයි මම දන්නේ නැත්නම් ප්‍රශ්න මොනවද කියනවද දන්නේ නැහැ. කොහමද යාළුවන්ට කියන්නේ මේ දැන් සෙන්සුරාදා ක්ලාස් එකට මේක ඉතුරු ටික කරනවා මේ පාඩමේ. ඒකට පාඩම ඉවරයිනේ. හරි දවස් දෙක ගානේ කරනවා සතියේට. හරි යාළුවන්ට කියන්න හිරුනිකෝ. හරිද? අපේ පන්ති ආපු ළමයි කිව්වද හැමෝටම? කටින් කියන්නේ මේ මිනෝමුඩ ආපු ළමයි මෙතන ගොඩක් ළමයි නෑ ක්ලාස් එකේ. හරි මිනෝමුඩ පන්ති ළමයි කියන්නේ 30ක් විතර නේද? දැන් මේ වෙද්දි ගොඩක් වෙලාවට ගෙවල් වල මේ පහසුකම් ටික හදාගෙන දිනනවා නේ. ගොඩක් ෆෝන් එකක් හරි අරන් තියෙනවනේ. හරි. ඒකෙන්ද චුට්ටක් ඒකට හුරු වෙන්න වෙනවා. හරි. යාළුවන්ටත් ඒක පොඩ්ඩක් කියන්න. නැත්නම් ගෙදරලා නිකන් හිටියොත් ඉතින් අන්තිමට මොකුත් නැහැ. ඈ ආකේ ඒවා ඉගෙන ගන්න යද්දි හරියව මතක නැහැ. නේ? හයව මතක නැහැ. ඒවත් මතක් කර කර තමයි දැන් අපිට මේ මම එකයි මේ දවස් දෙකක් දාලා කරන්නේ. හරිද? සමහර අයට මතක නැහැ. මාස 3-4ක් ගෙදරට නිකන් සෙල්ලම් කරා එහාට දිව මෙහාට දිව එහෙම නේ හිටියේ. පොතක් එහෙම ඇල්ලුවවත් නැද්ද දන්නේ කට්ටිය. සෙල්ලම් කර කර හිටියානේ. කලින් මාස 3ක් තිබ්බා. හොඳයි. ඒක නේ ටිකක් වැඩ කරන්න පටන් ගමු. නේ? හරි. මේ ටික සම්පූර්ණ කරන්න. ත්‍රිකෝණ සංඛ්‍යා. හරි. එතන යටි කියන්න ත්‍රිකෝණ සංඛ්‍යා 1 සිට 25 ත්‍රිකෝණ සංඛ්‍යා ටික ලියවන්න කිව්වු හින්දා 1 සිට 25 හරි. 1 3 ක්‍රමානුසාර ලියන්න 3 ක්‍රමා 6 ක්‍රමා 10 ක්‍රමා 15 ක්‍රමා 21 21
1. හරිනේ. හොඳයි. ඊළඟ ප්‍රශ්නය. හරි. ලියන්න ඊළඟ ප්‍රශ්නේ. පහත දී ඇති එක් සංඛ්‍යා රටාවල පහත දී ඇති එක් සංඛ්‍යා රටාවල හිස්තැනට සුදුසු පදය ලියන්න. හිස්තැනට සුදුසු පදය ලියන්න. හරි. මම ගණන් කිහිපයක් දෙන්නම් ළමයි අපි හිස්තැන් වලට සුදුසු. හරි මේක එක සංඛ්‍යා රටාවල ඔයගොල්ලෝ ගැලපෙන පද ටික ලියන්න ඕනේ. හරි මම සංඛ්‍යා රටා කිහිපයක්ම දෙන්නම්. හරි මම මේ හරිය ලියුවොත් ඔයගොල්ලන්ට ළමයි පේනවද? මාව පේන්නේ නැතුනට කමක් නැහැ. බෝඩ් එකේ ඉන්නවා පේනවද බලන්න. පේනවනේ. පේනවද අතුසන්? මේ හරිය පේනවද ඉන්නවා? හොඳයි. දැන් මම කල්පනා කරලා මේ සංඛ්‍යා රටාවල තමයි මම හිස්තැන් කියලා කියනවා. ඔයගොල්ලෝ හිස්තැන් පුරවන්න ඕනේ. හරි. ඔයාලට පුළුවන් කරන්න ළමයි. ඔයාලට පුළුවන්ද? හතර තමා පළවෙනිට මම කියන්නම් බලන්න ලියන්න හරිද කියලා. හතර තමා මෙතනට ගැලපෙන පදේ හොයන්න ඕනේ. හිස්තැනක් තමා 13. ආයි හිස්තැනක් තමා 30. ඊළඟට ඉන්නේ 50 තමා හිස්තැනක්. හරි හිස්තැන් වලට ගැලපෙන පද හොයන්න ඕනේ. පුරවන්න. තමා 30 තමා ආයි හිස්තැනක් තමා 10. 30. මේකේ තමයි තියෙන්නේ තුන්වෙනි එකේ 2. පළවෙනි පදේ 2 තමා. ඊට පස්සේ තියෙන පදේ 2 භාගය. 2 භාගය. කමා 3. ආයි හිස්තැනක් ආයි හිස්තැනක්. රටාව හොයාගන්න පුළුවන් දැක්කමනේ. හතරවෙනි එකේ 10 තමා හිස්තැනක්. හරිද? 6 ආයි හිස්තැනක්
ආයි හිස්තැනක් බිඳුව ආයි හිස්තැනක් තිප්පේ ගියා. පස්වෙනි එකේ 1,1,5,2 හිස්තැනක් හිස්තැනක් තිප්පේ ගියා. හරි. මේ ටික පුරවන්න බලන්න තව ගණන් පහක් දෙන්නම්. හරි මේ ගණන් පහ ඉස්සෙල්ලාම කරන්න. ගණන් 10ම උත්සාහ කරන්න.
හරි තව විනාඩි 5ක් වගේ දෙන්නම්. හදන්න බලන්න. ඉවර කට්ටිය ඉන්නවද 10ම? මේ පාඩමේ අපි අවසාන කොටස අනිද්දා හෙට නෙමෙයි අනිද්දා. හරි මේ වෙලාවටම තමයි පන්තියේ තියෙන්නේ. දවස් දෙක මතක තියාගන්න යාළුවන්ට කියන්න. හදිසි වෙලාවකට මේ ක්ලාස් එකට ඔන්ලයින් එකට සම්බන්ධ වෙන්න බැරි වුණොත් ළමයි ඕගොල්ලන්ට රෙකෝඩින් එක බැරි වෙන්නේ. මේ සම්පූර්ණ ගේම රෙකෝඩින් එක දානවා. හරි මම පළවෙනි ගණන් පහේ ස්ටෑන්ඩ් එක පුරවන්නම්. ඒක හරුවට කියන එක හදන්න. පළවෙනි රටාවේ මේ පළවෙනි සංඛ්‍යා රටාවේ තමයි බලන්න 3 3 නේද වැඩි වෙන්නේ. මේ 4 3ක් එකතු කරාම 7යි. 7ට 3ක් එකතු කරාම 10යි. 10ට 3ක් එකතු කරාම 13යි. 13ට 3ක් එකතු කරාම කීයද? 16යි. 16යි. දෙවෙනි එකේ තමයි ඕගොල්ලන්ට පේනවා 10 10 අඩු වෙනවානේ. 50න් 10ක් අඩු කරාම 40යි. 40න් 10ක් අඩු කරාම 30යි. 30න් 10ක් අඩු කරාම 20යි. 20න් 10ක් අඩු කරාම 10යි. ඊළඟ එකේ තමයි මොකද වෙන්නේ? දෙකට භාගයක් දැම්මහමනේ දෙකට භාගයක් එකතු කරාම 2යි භාගෙන්නේ පාංගෙඩි දෙකක් වෙනවා. භාගයක් එකතු කරොත් ඊළඟ පදයේ 2යි භාගෙයි. ආයි භාගයක් එකතු කරොත් 2යි භාගයට භාගයක් දැම්මම 3යි නේ. පාංගෙඩි 3යි. ඊට පස්සේ ආය භාගයක් එකතු කරොත් 3යි භාගය. ආය භාගයක් එකතු කරොත් 3යි භාගයට සම්පූර්ණ 4යි. 10 වෙනි ගාන. 10 වෙනි ගාන කියන අන්තිම එක නේ. මම කියලා දෙන්නම්. ඒක ළමයි මම කියලා දෙන්නම් මේක ටික හදලා. හරි. 4 වෙනි එකේ ළමයි මොකක්ද රටාව? දෙක දෙක අඩු වෙනවනේ. 10න් දෙකක් අඩු කරාම 8යි. 8න් දෙකක් අඩු වුණාම 6යි. 6න් දෙකක් අඩු වුණාම 4යි. 4න් දෙකක් අඩු වුණාම 2යි. 2න් දෙකක් අඩු වුණාම 0යි. 0න් දෙකක් අඩු වුණාම ඍණ 2යි නේ. අර සංඛ්‍යා රේඛාවේ මතකද? නේ 0න් ආයි වම් අත පැත්තට යද්දී ඍණ 1 ඍණ 2 නේ. ඍණ 2 ආයි ඍණ 4 නේ. ඍණ 3 ඍණ 4 එහෙම යන්නේ. අඩුවන පැත්තට. මෙතන ඍණ 2 එනවා. මෙතන ළමයි දශම 5 දශම 5 එකතු වෙනවා නේ. අර භාගි භාගි එකතු වුණා වගේ 1යි 1.5යි 2යි 2.5 එන්නේ. ආයි 3 එනවා. ඒ ටික හරියද? පහම හරියයි. හරි දාගන්න. හරිනේ. හොඳයි. හරි. ඊළඟට 6 වෙනි ගාන බලමු. ඒකද ලේසිනේ. ඒක ළමයි 20 20 නේද එකතු වෙන්නේ. 100ට 20ක් එකතු කරොත් 120යි. 120ට 20ක් එකතු කරාම 140යි. 140ට 20ක් එකතු කරාම 160යි. 160ට 20ක් එකතු කරාම 180යි 30යි. මේක ළමයි මොකද වෙන්නේ? 10 10 අඩු වෙනවා නේද? 30න් 10ක් අඩු කරොත් 20යි. නේ 20න් 10ක් අඩු කරොත් 10යි. ළමයි 10න් 10ක් අඩු කරොත් 0යි. මේ අඩුවන පැත්තට එන්නේ සංඛ්‍යා රේඛාවේ මතකනේ අඩු වෙන 10 10යි. 0න් 10ක් අඩු කරොත් ඍණ 10යි. ඍණ 10න් ආයෙ 10ක් අඩු කරොත් ළමයි කීයද මෙතන? ඍණ 20ක් එන්නේ. මෙතන ඍණ 20. ආයෙ 10ක් අඩු කරොත් ඍණ 30යි. ආපස්සට යන්නේ අඩු වෙන පැත්තට. හරි. මෙතන ළමයි මොකද වෙන්නේ? අඩු පැත්තේ ඉඳන් වැඩි පැත්තට යන්නේ. සංඛ්‍යා රේඛාව ඍණ 20 ඉඳන් එන්න දකුණු අත පැත්තට යන්නේ. කීය කීයද එකතු වෙන්නේ? 5 5 එකතු වෙනවා නේ. ඍණ 20
5ක් එකතු වුණාම තමයි ඍණ 15යි. වැඩි වෙන පැත්තට යන්නේ. සංඛ්‍යා රේඛාවේ වම් පැත්ත ඉඳන් දකුණු පැත්තට යන්නේ. ඍණ 20, ඍණ 15, ඍණ 10, නේ ඍණ 5. ඊට පස්සේ 5ක් එකතු කරොත් ඍණ 5ට බිඳුව. ආයි ධන 5, ධන 10 නේ 15, 20, ධන 25. ඒකේ 5 එන්නෙන් එකතු වෙලා යනවා. ඍණ පැත්ත ඉඳන් ධන පැත්තට යනවා සංඛ්‍යා රේඛාව. ඊට පස්සේ 9 වෙනි එකේ නේ 10 9යි භාගය. ඒකේ භාගය අඩු වෙනවා. 9යි භාගයෙන් භාගයක් අඩු කරාම 9යි. 9න් ආයි භාගයක් අඩු කරොත් 8යි භාගය. 8යි භාගයෙන් භාගයක් අඩු කරොත් 8යි. 8න් භාගයක් අඩු කරොත් 7යි භාගය. ඒකේ භාගය අඩු වෙනවා. භාගය අඩු වෙනවා. අන්තිම එක. ඔය හදපු කට්ටිය ඉන්නවද? නැත්නම් ඉන්නවද? ඈ ස්ටෑන් තුනට එන සංඛ්‍යා ටික chat එකේ දාන්න. ඔව්. අය. වැරදි. පුතා හිතලා බලන්න මොකක්ද වෙලා තියෙන්නේ? එන්නේ අඩු වෙනවා නේද? ඔව් අඩු වෙනවා. කීයද? කීයද අඩු වෙන්නේ? 0.55 නේ 0.55 අඩු වෙනවා. දැන් ළමයි 8 0.5ක් අඩු වුණාම කීයද එන්නේ? 7.5 එන්නේ. හරිද? 7.5 එන්නේ. 7.5න් 0.5ක් අඩු වුණාම 7යි. 7න් 0.5ක් අඩු වුණාම 6.5යි. 6.5න් 0.5ක් අඩු වුණාම 6යි. නේ? 6න් 0.5ක් අඩු වුණාම 5.5යි. හොඳයි ඒක ටිකක් හිතන්න ඕනේ නේ. හරි. හොඳයි. හරි තේරුණා. හරි. හොඳයි. දැන් ළමයි අපි සංඛ්‍යා රටා පාඩමේ අද දැන් මේ වෙද්දි පාඩමේ භාගයක් විතර ඉවර කරා. හරි හොඳයි තේරුණා. හරි. දැන් ළමයි අපි දැන් මේ පළවෙනි පාඩමේ අද කරපු ටික තේරුණාද? පැය එකමාරක් කරා. අත උස්සන්න බලන්න. තේරුණා. උඩට. ඔව් හරි. හරිද තේරුණා. එතකොට දැන් අද ළමයි අඩුම ප්‍රමාණයක් සහභාගී වුණේ. දැන් කලින් තිබ්බ පන්තියේ ළමයි 9 පන්තියේ 30ක් විතර හිටියා. ඔයාලගේ තවත් අඩු වෙලා. හරි. දැන් කොහොමද කමන්නේ අද දැන් පන්තියේ සහභාගී වෙච්ච ළමයි හොඳයි. හරිද? අද සහභාගී වෙන්න බැරි වෙච්ච අයට ගැටලුවක් නැහැ. මේකේ රෙකෝඩින් එක අපි ගෲප් එකට දානවා හෙට වෙද්දි බලන්න පුළුවන්. හෙට කොහොම හරි බලන්න කියන්නේ. මොකද මේ ටික බලලා ආයි අනිද්දා නේ හෙට නෙමෙයි අනිද්දා මේ වෙලාවටම සෙනසුරාදා දැන් ඔයගොල්ලන්ට තියෙන දවස් දෙක මතක තියාගන්න. හරි බ්‍රහස්පතින්දයි සෙනසුරාදා. හරි වෙලාව 7:30 ඉඳන් 9 වෙනකන් රැ. සියලුම යාළුවන්ට කියන්න ඉස්කෝලේ ඔයාලගේ යාළුවන්ට පන්ති. හරි ආපු අයටයි එන්නේ නැති අයටයි හැමෝටම කියන්න නේ. ගෙදර ඉන්න එකේ නිකන් ඉන්න එපා ඉගෙන ගන්න කියන්න. හරි. එහෙනම් ළමයි දැන් අපි මෙතනින් දැනට ඔයගොල්ලෝ ටියුට් ගන්න පුළුවන් ආයතන දෙකේ නැත්නම් අපේ හරි දෙකට හරි ඇවිල්ලා මේ කිට්ටු ළමයිට නැත්නම් මිලෝමොඩ් ළමයිට ඇක්මි ආයතනයේ ටියුට් එක ගන්න පුළුවන්. හරි මේවලම් පේපර්ස් ටිකක් දැන් ඉස්සරහට අපි මේ ලබන මාසෙට පේපර්ස් සාකච්ඡා කරන්න පටන් ගමු. පාඩම් ටිකක් ඉවර කරන්න ඉස්සෙල්ලාම. නේද? අපි ඉස්කෝලේ කොහොම වෙයිද දන්නේ නැහැ. තව පටන් ගන්න විදිය නේද? තාම කියලා නෑ. තියෙන තත්ත්වෙත් එක පරිස්සමට ඉන්න ඕනේ නේද කියලා. හරි. එහෙනම් සීල යාළුවන්ව දැනුවත් කරන්න ළමයි දැන් අපේ අනිත් විෂයන් ටිකත් මේ විදිහට යනවනේ. හරි විද්‍යාව හරි ඒවට සම්බන්ධ වෙන්න ඉංග්‍රීසි ඔන්ලයින් ක්ලාස් එක මම කලින් දැන් අර ඔයගොල්ලන්ට ගිය මාසේ වීඩියෝස් වගේක් දැම්මා නේ. ඔයගොල්ලන්ගේ 7 පන්තියේ අවසාන වාරේ පාඩම් කීපයක් දැම්මා. ඒවත් සමහර අය බලලා තිබ්බා. දැන් අපි දිගටම මේ විදිහට Zoom එක හරහා තමයි කරගෙන යන්නේ. ඒක ගොඩක් හොඳයි නේ. ලයිව් සජීවීව කරන එක නේ. හරිද? හරි. ඒක හරිද? කො රශ්මි හරි. රශ්මි ඉන්නවා. ඊට පස්සේ අපේ කට්ටිය ඉන්නවා නේද? මේ තව කීප දෙනෙක් මේ කෙහෙල්ලේ පන්ති ආපුවා ඉන්න ඕනේ. හරි.
එහෙනම් අපි එහෙනම් මෙතනින් ළමයි අවසන් කරමු. දැනට ඔයගොල්ලෝ ওই ටික නැවත කරන්න. අපි මේ පාඩමේ ඉතුරු ටික ළමයි අනිද්දා හෙට නෙමෙයි අනිද්දා රෑ සෙනසුරාදා රෑ 7:00 ඉඳන් 9 වෙනකම් කරලා පාඩම සම්පූර්ණ කරමු. එහෙනම් හොඳට වැඩ කරන්න ගෙදර ඉඳන් හරියට පරිස්සමට ඉන්න. හරිද? ආයුබෝවන් සුබ දවසක් සියලු දෙනාට.